මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ ආණ්ඩු ක්‍රම වර්ගීකරණය. එතකොට ආණ්ඩුවේ දෙවැනි කොටස තමයි ආණ්ඩු ක්‍රම වර්ගීකරණය. රාජ්‍යයෙන් රාජ්‍යයට ඒවායේ පවතින ආණ්ඩු ක්‍රම එකිනෙකට වෙනස් වෙනවා. ලොව පවතින ආණ්ඩු ක්‍රම විවිධ සාධක පදනම් කරගෙන වර්ග ගණනාවකට බෙදා දක්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට දේශපාලන දර්ශනය අනුව ආණ්ඩු ක්‍රම වර්ගීකරණය කරනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ, ෆැසිස්ට්වාදයේ, සමාජවාදයේ වගේ විදියට. නමුත් විෂය නිර්දේශයට අදාළව ඒ කොටස උගන්වන්න නියමිත වෙලා නැහැ. ඊළඟට බලය බෙදීම අනුව ආණ්ඩු වර්ගීකරණය කරනවා. ඒකීය, සංදීය සහ සංදීය, අර්ධ සංදීය විදිහට. ඊළඟට විධායක බලයේ ක්‍රියාවට නංවන ආකාරය අනුව කැබිනට් ආණ්ඩු ක්‍රමය, ජනාධිපති ආණ්ඩු ක්‍රමය, මිශ්‍ර ආණ්ඩු ක්‍රමයේ විදිහට ආණ්ඩු ක්‍රම වර්ගීකරණය කරනවා. බලයේ බෙදීම කියන සාධකයේ සහ විධායක බලයේ ක්‍රියාවට නංවන ආකාරය අනුව ආණ්ඩු වර්ගීකරණය සාකච්ඡා කරමු. එතකොට බලයේ බෙදීම අනුව ආණ්ඩු ක්‍රම වර්ගීකරණය කරනවා. ඒකීය, සංදීය, සංදීය සහ අර්ධ සංදීය කියලා. එතකොට ආණ්ඩු වර්ග කරන තවත් ආකාරයක් මේක. රාජ්‍ය ස්වාධිපත්‍ය බලය ක්‍රියාවට නංවන ආකාරය අනුව තමයි එම වර්ගීකරණය සිද්ධ කරන්නේ. රාජ්‍ය සතු බලය, ස්වාධිපත්‍ය බලය කොහොමද ආණ්ඩුව බෙදා හැරලා තියෙන්නේ කියලා බලලා තමයි මේ වර්ගීකරණය සිද්ධ කරලා තියෙන්නේ. ඒකී ආණ්ඩු ක්‍රමය මුලින්ම සලකලා බලමු. ස්වාධිපත්‍ය බලයේ වගකීම තනි මධ්‍යම ආණ්ඩුවක් විසින් මුළුමනින්ම පවරාගෙන තියෙනවා නම්, කියන්නේ ස්වාධිපත්‍ය බලය තනි මධ්‍යම ආණ්ඩුවකට ඒකරාශී කරලා තියෙනවා නම් එම රාජ්‍ය ඒකී ආණ්ඩු ක්‍රමයක් සහිත රාජ්‍යයක් කියලා හඳුන්වනවා. ඒකී ආණ්ඩු ක්‍රමයක් තුළ ස්වාධිපත්‍ය බලයේ ක්‍රියා කළ හැකි වෙනස් ආයතන මෙහිදී දක්නට ලැබෙන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව පමණයි ස්වාධිපත්‍ය බලය භුක්ති විඳින්නේ. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍ය, නෝර්වේ, නවසීලන්තය වගේ රටවල් වල ඒකී ආණ්ඩු ක්‍රම දක්නට ලැබෙන රාජ්‍ය. එතකොට මේ රාජ්‍යවල ලක්ෂණය තමයි ප්‍රාන්ත රාජ්‍ය දක්නට ලැබෙන්නේ තනි එක ආණ්ඩුවක් විතරයි දක්නට ලැබෙන්නේ. සියලු වගකීම ස්වාධිපත්‍ය බලය ඒක රාශී වෙලා තියෙන්නේ තනි මධ්‍යම ආණ්ඩුවකට. තවදුරටත් මේකේ ලක්ෂණ අපි සලකලා බලමු. මධ්‍යම ආණ්ඩුවේ උත්තරීතරත්වය පළවෙනි ලක්ෂණය. ඒකීය ක්‍රමයක් තුල ස්වාධිපත්‍ය බලයේ ක්‍රියාත්මක කළ හැකි එකම දේශපාලන උපකරණය මධ්‍යම ආණ්ඩුව පමණයි. මධ්‍යම ආණ්ඩුව හැර වෙනත් කිසිදු ආයතනයකට ස්වාධිපත්‍ය බලය ක්‍රියාවට නංවන්න හැකියාවක් නැහැ. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාව සැලකුවොත් ශ්‍රී ලංකාවේ තියෙන ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයක්, ශ්‍රී ලංකාවේ තනි මධ්‍යම ආණ්ඩුවකට තමයි ස්වාධිපත්‍ය බලය ලැබිලා තියෙන්නේ. ඒකෙදි බලය විමධ්‍යගත කරලා තියෙනවා පළාත් පාලන ආයතන වලට පහසුව සඳහා. නමුත් ඒක ඕනෑම අවස්ථාවක තනි මධ්‍යම ආණ්ඩුවට පුළුවන් එම බලය නැවත පවර ගන්න. එම නිසා අපි ඒක සංධීය රාජ්‍යයක්වත් අර්ධ සංධීය රාජ්‍යයක්වත් සහ සංධීය රාජ්‍යයක්වත් විදියට සැලකන්නේ නැහැ. ඒක ඒකීය රාජ්‍යයක් හැටියට තමයි සැලකන්නේ. පාලනයේ පහසුවට පමණ බලය විමධ්‍යගත කරලා තියෙනවා. ඒකට තනි මධ්‍යම ආණ්ඩුවක උත්තරීතරත්වයක් තියෙනවා ඒකීය රාජ්‍ය තුල. කියන්නේ තනි මධ්‍යම ආණ්ඩුවකට පමණයි බලය ඒකරාශී කරලා තියෙන්නේ ස්වාධිපත්‍ය බලය. ඊළඟ ලක්ෂණය තමයි තනි විවස්සාදායකයක්, තනි විධායකයක් සහ තනි අධිකරණයක් පැවතීම. එතකොට සංධීය රාජ්‍යවල නම්
ප්‍රාන්ත රාජ්‍ය තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ බලය ප්‍රාන්ත රාජ්‍ය වලට පවරලා තියෙනවා. එතකොට ඉන්න මධ්‍යම ආණ්ඩුවලත් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ පද්ධතියක් තියෙනවා. ප්‍රාන්ත ආණ්ඩුවලත් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියලා නැවත බෙදිලා යනවා. මෙහිදී සැලකෙන විදිහට ඒකීය රාජ්‍යවල තියෙන්නේ තනි ව්‍යවස්ථාදායකයක්, තනි විධායකයක් සහ තනි අධිකරණයක් පමණයි. ඊළඟට ඒකීය පරිපාලන ක්‍රමයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒතර මධ්‍යම ආණ්ඩුවේ නම් ප්‍රාන්ත ආණ්ඩුවලත් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ තියෙනවා. නමුත් ඒකීය රාජ්‍යවල තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන ක්‍රමයක් පමණයි. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවෙන් ක්‍රියාත්මක වන ව්‍යවස්ථාදායක විධායක අධිකරණ පද්ධතියෙන් පමණයි පාලන කටයුතු සිද්ධ කරන්නේ. ඒ හින්දා ඒකීය රාජ්‍යයක් විදියට හඳුන්වනවා. එතකොට ඒකීය පුරවැසිභාවය ඊළඟ ලක්ෂණය. සංධීය රාජ්‍යවල නම් මධ්‍යම ආණ්ඩුවේ සහ ප්‍රාන්ත ආණ්ඩුවල කියලා ද්විත්ව පුරවැසිභාවයක් දක්නට ලැබෙනවා. නමුත් ඒකීය රාජ්‍යවල පුරවැසිභාවය තනි මධ්‍යම ආණ්ඩුවේ පුරවැසිභාවය පමණයි. ඒ කියන්නේ ඒකීය රාජ්‍යයක් අපි හඳුන්වනවා තනි ඒකීය පුරවැසිභාවයක් සහිත ආණ්ඩුවක් කියලා. ඊළඟ ලක්ෂණය පළාත් පාලන ආයතන වලට බලය පවරාලා දීලා තියෙනවා. එතකොට මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා කියලා පළාත් පාලන ආයතන තියෙනවා. පළාත් සභා, මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා කියලා පාලනීය පහසුවට බලය විමර්ථගත කරලා තියෙනවා මධ්‍යම ආණ්ඩුව සතු බලය. එතකොට නමුත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒකීය රාජ්‍යයකට පුළුවන් එම බලය නැවත මධ්‍යම ආණ්ඩුවට පවර ගන්න. එම නිසා තනි ස්වාධිපත්‍ය බලය මධ්‍යම ආණ්ඩුව සතුව පමණයි තියෙන්නේ. එතකොට මේවා තමයි ඒකීය රාජ්‍යවල දක්නට ලැබෙන ලක්ෂණ. ඊළඟට අපි බලමු ඒකීය ආණ්ඩු ක්‍රමයක වාසි මොනවද කියලා. ඒකීය ආණ්ඩු ක්‍රමයක වාසිය තමයි කාර්යක්ෂම පාලනයක් ගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ සිය බලතල මධ්‍යම ආණ්ඩුවට පමණක් හිමිවන නිසා මධ්‍යම ආණ්ඩුවේ අභිමත ලෙස ඉක්මනින් තනි තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කරන්නත් හැකියාව තියෙනවා. දැන් සංධීය රාජ්‍යවල නම් ප්‍රාන්ත රාජ්‍යයක් තියෙන නිසා ප්‍රාන්තවල අනුමැතියත් අවශ්‍ය වෙනවා යම්කිසි තීන්දුව තීරණවලට එළඹීමේදී. නමුත් ඒකීය රාජ්‍යවල එහෙම නැහැ. ඒකීය රාජ්‍යවල තනි පාලන ව්‍යුහයක් තියෙන නිසා තනි මධ්‍යම ආණ්ඩුවක් පමණක් ක්‍රියාත්මක වන නිසා තීන්දුව තීරණ ගැනීමේදී ඉතා කාර්යක්ෂමව තීන්දුව තීරණ ගන්න පුළුවන්. විරෝධතා අඩුයි. එම නිසා ඒකීය රාජ්‍යයක් කාර්යක්ෂම පාලනයක් ගෙන යා හැකි රාජ්‍යයක් විදිහට ආණ්ඩුවක් විදිහට හඳුන්වනවා. ඊළඟ ලක්ෂණය තමයි ජනතාවට වග කියන්නේ කවුරුන්ද යන්න පැහැදිලි වීම. එතකොට සංධීය රාජ්‍යයක නම් ඇතැම් විට මධ්‍යම ආණ්ඩුවද ප්‍රාන්ත ආණ්ඩුවද ජනතාවට වග කියන්නේ කියලා පැහැදිලිව දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට ඒකීය රාජ්‍යයක නම් අනිවාර්යෙන්ම ජනතාවට වග කියන්න ඕනේ මධ්‍යම ආණ්ඩුව පමණයි. එතකොට ඒක තනි පාලන ව්‍යුහයක් නිසා ජනතාවට වග කියන්නේ මධ්‍යම ආණ්ඩුව විතරක් කියලා අපි සැලකනවා. ඊළඟට විශාල මුදලක් පාලන කටයුතු සඳහා වැය නොවීම. ඒකීය රාජ්‍යයක වාසියක්. එතකොට සංධීය ආණ්ඩු ක්‍රමයකදී නම් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියලා ආයතන ප්‍රාන්ත ආණ්ඩුවලක් තියෙන නිසා ඒවා පාලනයට විශාල වියදමක් යනවා. නමුත් ඒකීය ක්‍රමයක තනි පාලන ව්‍යුහයක් තියෙන නිසා තනි මධ්‍යම ආණ්ඩුව සතු තියෙන ව්‍යවස්ථාදායක විධායක අධිකරණ පමණක් තියෙන නිසා ඊතරම් වියදමක් යන්නේ නැහැ. ඊළඟට ඒකීය රාජ්‍යයක තියෙන ඊළඟ ලක්ෂණය තමයි සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකි වීම. ප්‍රාන්ත රාජ්‍ය සංධීය රාජ්‍යවල නම්
ප්‍රාන්ත ආණ්ඩුව විසින් විදේශ කටයුතු මෙහෙයීමේදී මධ්‍යම ආණ්ඩුවට නොයෙකුත් බලපෑම් එල්ල කරනවා. නමුත් ඒකීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුවක් පමණක් ක්‍රියාත්මක වෙන නිසා කිසිදු බාධාවකින් තොරව විදේශ කටයුතු මෙහෙයවන්න පුළුවන්. එතකොට තීරණ ගන්නේ තනි මධ්‍යම ආණ්ඩුවක් පමණයි. එතකොට සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පහසුයි ඒකීය රාජ්‍යවල. සංධීය රාජ්‍යවලදී ඇතැම් විට සංධීය ප්‍රාන්ත ආණ්ඩුවල අනුමැතිය ගන්නට අවශ්‍ය නිසා විදේශ ප්‍රතිපත්තිය යම් යම් කඩාකප්පල්කාරී වෙන්න පුළුවන්. එතකොට මම නැවත සඳහන් කරනවා ඒකීය ආණ්ඩු ක්‍රමවල වාසි පළවෙනි එක තමයි කාර්යක්ෂම පාලනයක් ගෙන යා හැකි වීම, ජනතාවට වග කියන්නේ කවුරුන් යන්න පැහැදිලි වීම, විශාල මුදලක් පාලන කටයුතු සඳහා වැය නොවීම, සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකි වීම. ඊළඟට ඒකීය ආණ්ඩු ක්‍රමවල ආවාසි බලමු. එතකොට ඒකීය ආණ්ඩු ක්‍රම ඒකාධිපති අත්නෝමතික පාලනයක් බිහි වෙන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ තනි මධ්‍යම ආණ්ඩුවකට බලතල ඒකරාශී වෙලා තියෙන නිසා මධ්‍යම ආණ්ඩුවට Tamanට අවශ්‍ය ලෙස ඒකාධිපති අත්නෝමතික පාලනයක් ගෙන යාට හැකියාව තියෙනවා. සංධීය රාජ්‍යවල නම් ප්‍රාන්ත රාජ්‍ය තියෙන නිසා එහෙම අත්නෝමතික පාලනයක් ගෙන යන්න හැකියාවක් නැහැ. ඊළඟට භූමි ප්‍රමාණය අතින් විශාල රාජ්‍ය සඳහා සුදුසු වෙන්නේ නැහැ. ඒකීය ක්‍රමයකදී තනි මධ්‍යම ආණ්ඩුවක් පමණක් පවතින නිසා භූමි ප්‍රමාණය අතින් විශාල රාජ්‍ය සඳහා ඒකීය ක්‍රමයක් සුදුසු වෙන්නේ නැහැ. ඇමරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, රුසියාව වගේ විශාල රාජ්‍ය සංධීය ක්‍රමයක් දක්නට ලැබෙනවා. මොකද ඒවා පාලනය කරන්න තනි මධ්‍යම ආණ්ඩුවකට හැකියාවක් නැහැ. දුරින් තියෙන ප්‍රාන්ත රාජ්‍ය එම නිසා ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල් වල පාලනය සඳහා සුදුසු වෙන්නේ සංධීය ආණ්ඩු ක්‍රමයක්. ඒකීය පාලනයකදී එහෙම කළොත් ඒක අකාර්යක්ෂම පාලනයක් බවට පත් වෙනවා. ඊළඟට සුළු ජාතික අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා කරන්න පුළුවන් සංධීය ඒකීය ආණ්ඩු ක්‍රමවල. ඒකීය ආණ්ඩු ක්‍රමයකදී මහජාතිය ආධිපත්‍යයක් නිර්මාණය වෙනවා. සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා කරන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි ඒකීය ක්‍රමයකදී පවතින මධ්‍යම ආණ්ඩුවේ මහජාතිය විසින් ලබා ගැනීමත් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කටයුතු ඔවුන්ට අවශ්‍ය ලෙස සිදුවීම. සුළු ජාතිකයින්ගේ ඡන්ද ප්‍රමාණය අඩු නිසා ඔවුන්ට ආණ්ඩු බලය ලබා ගැනීමට නොහැකි. එතකොට ඒකීය රාජ්‍යවල සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න හැකියාව අඩුයි. නමුත් ඉන්දියාව වගේ රටවල් වල අපි දන්නවා ප්‍රාන්ත රාජ්‍යවල විවිධාකාර විදියට සුළු ජාතීන් තමන්ගේ ජාතීන් එක විවිධ විදිහට බෙදිලා ප්‍රාන්ත රාජ්‍යවලට ඒකරාශී වෙලා තියෙනවා. එතකොට ඒ ප්‍රාන්ත රාජ්‍යවල එකම ජාතියක් ඉන්නකොට ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ලේසි ප්‍රාන්ත රාජ්‍යවල. නමුත් ඒකීය රාජ්‍යවල හැම තැනම විසිරීලා සිටින නිසා එතකොට මහ ජාතියෙන් අර සුළු ජාතීන්ට යම් අසාධාරණකම් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. එම නිසා ඒක ඒකීය ආණ්ඩු ක්‍රමවල අවාසියක් හැටියට සැලකන්න පුළුවන්. එතකොට ප්‍රාදේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නට හැකියාවක් නැහැ ඒකීය රාජ්‍යවල. සංධීය ක්‍රමයකදී නම් මධ්‍යම ආණ්ඩුවට අමතරව ප්‍රාන්ත ආණ්ඩු පවතින නිසා ඒ ප්‍රදේශවල ඇති සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් ඒකීය රාජ්‍යවල එම ලක්ෂණය දකින්නට ලැබෙන්නේ නැහැ. බහු සංස්කෘතික රාජ්‍යයක් සඳහා යෝග්‍ය නොවීම. එතකොට බොහෝ ජාතීන් බොහෝ ආගම් අදහන
බහු සංස්කෘතික ලක්ෂණ වලින් සමන්විත රාජ්‍යයක් සඳහා ඒකීය ක්‍රමය සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේ රාජ්‍යයකට සුදුසු වෙන්නේ සංධීය ක්‍රමය. බහුවාර්ගික බහු සංස්කෘතික රාජ්‍යයකට ඒකීය ක්‍රමයක් යෝග්‍ය වෙන්නේ නැහැ. එතකොට එහෙම බහුවාර්ගික බහු සංස්කෘතික ක්‍රමයක් තියෙනවා නම් එතකොට ඒ වඩාත්ම සුදුසු ක්‍රමය තමයි සංධීය ක්‍රමය. ඒකීය ක්‍රමයකදී ඔවුන්ට යම් යම් අසාධාරණකම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒකීය ආණ්ඩු ක්‍රමයක අවාසි තමයි ඒකාධිපති අත්නෝමතික පාලනයක් බිහිවිය හැකි වීම, භූමි ප්‍රමාණය අතින් විශාල රාජ්‍ය සඳහා සුදුසු නොවීම, සුළු ජාතික අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා නොවීම, ප්‍රාදේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජනගත නොහැකි වීම, බහු සංස්කෘතික රාජ්‍යයන් සඳහා යෝග්‍ය නොවීම කියන කාරණා. ඊළඟට අපි යනවා සංධීය ආණ්ඩු ක්‍රම. රාජ්‍යයක ස්වාධිපත්‍ය බලය මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුවට බෙදා හැර ඇති ආණ්ඩු ක්‍රම සංධීය ආණ්ඩු ක්‍රම විදියට සැලකනවා. මෙවැනි ආණ්ඩු ක්‍රමයක් තුළ මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර යන ආණ්ඩු වර්ග දෙකම ස්වාධිපත්‍ය බලය ක්‍රියාවට නංවනවා. මේ අනුව ඒකීය ක්‍රමයකදී මෙන්ම සියලු බලතල මධ්‍යම ආණ්ඩුව වෙත ඒකරාශී වීමක් සංධීය ආණ්ඩු ක්‍රමවල සිද්ධ වෙන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුවත් ප්‍රාන්ත ආණ්ඩුවත් අතර බලය බෙදා හැරලා තියෙනවා. එම ආණ්ඩු වර්ග දෙකටම ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කටයුතු මෙහෙයවීමේ හැකියාව තියෙනවා. මේ නිසා මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණ පද්ධතිය මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුවල ව්‍යවස්ථාදායක විධායක අධිකරණ පද්ධති තියෙනවා. එතකොට තනි මධ්‍යම ආණ්ඩුව මැදින් තියෙනවා, ප්‍රාන්ත ආණ්ඩුව අවට තියෙනවා, මධ්‍යම ආණ්ඩුවේ සතුව ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලතල තියෙනවා. ඒ වගේම ප්‍රාන්ත ආණ්ඩුවල ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ආයතන පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් හැටියට ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත 50ක් අතර බලය බෙදා හැරලා තියෙනවා. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත 28ක් අතර බලය බෙදා හැරලා තියෙනවා. ස්විට්සර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුව හා කැන්ටන 26ක් අතර බලය බෙදා හැරලා තියෙනවා. එතකොට මෙන්න සංධීය ක්‍රම හදන්න නොයෙකුත් හේතු තියෙනවා. එකක් තමයි භූගෝලීය සාධකය. එතකොට විශාල භූගෝලීය පදනමක් සහිත රාජ්‍ය කාර්යක්ෂමව පාලනය කරන්න නම් ඒකීය ක්‍රමයකට හැකියාවක් නැහැ. අනිවාර්යෙන්ම සංධීය ක්‍රමයක් ඕනේ. භූගෝලීය සාධකය මත සංධීය හදලා තියෙනවා. උදාහරණයක් ඇරෙට ස්විට්සර්ලන්තයේ වගේ රටවල්. ඒවැයි විශාල ස්වභාවික සම්පත් තියෙනවා. ඒකට මධ්‍යම ආණ්ඩුවට හැකියාවක් නැහැ. එම විශාල රාජ්‍ය පාලනය කරන්න. ස්වභාවික සම්පත් තියෙන රටවල් තියෙනවා. ඒ වගේ ස්වභාවික සම්පත් නිසා උදාහරණයක් ඇටියට විශාල වනාන්තරයකින් පස්සේ නැවත ප්‍රාන්ත රාජ්‍යයක් තියෙනවා. ඒ වගේ රාජ්‍ය කාර්යක්ෂමව පාලනය කරන්න නම් අනිවාර්යෙන් සංධීය හදන්න වෙනවා. ඒකීය ක්‍රමයකට එහෙම පාලන කටයුතු කිරීම ඉතා කාර්යක්ෂම වෙනවා. ඊළඟට ආරක්ෂක සාධකය. කුඩා රාජ්‍ය කිහිපයක් අතර විශාල රාජ්‍ය ඇති වුනහම එතකොට මේ විශාල රාජ්‍ය වලින් කුඩා රාජ්‍ය වලට යම් යම් ආක්‍රමණ එල්ල වෙන්න හැකියාව තියෙනවා. ඒ හින්දා ඒ වගේ රාජ්‍යයක පාලනයේ කාර්යක්ෂම කරගන්න සංධීය රාජ්‍ය ක්‍රමය වඩා යෝග්‍ය වෙනවා. ඊළඟ එක තමයි දේශපාලන සාධකයේ මත සංධීය හදනවා. රාජ්‍ය කිහිපයක් එකම දේශපාලන අරමුණක් නැත්තම් ඒ ක්‍රමයට සංධීය හදනවා. උදාහරණයකට සෝවියට් සංගමය. මේ වගේ සාධක මත සංධීය ක්‍රම නිර්මාණය වෙලා තියෙනවා ලෝකේ. එතකොට පාලනයේ කාර්යක්ෂමතාවයක් දක්නට ලැබෙනවා මේ සංධීය ක්‍රමවල. එතකොට මේ සංධීය ක්‍රම හැදිලා තියෙන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි පළවෙනි ක්‍රමය තමයි මධ්‍යම ආණ්ඩුවට
අයිති බලය ව්‍යවස්ථාවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නිශ්චිතව දක්වලා සඳහන් කරලා තියෙනවා. ඉතිරි සියලු බලතල ප්‍රාන්ත ආණ්ඩු සතුයි කියලා පවරලා දීලා තියෙනවා. උදාහරණයක් හැටියට ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල විස්තර කරලා ලියලා තියෙනවා. ඉතිරි සියලු බලතල ප්‍රාන්ත ආණ්ඩු සතුයි කියලා ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. නමුත් ප්‍රාන්ත ආණ්ඩු සතු බලතල විස්තර කරලා නැහැ. මේ පළවෙනි ක්‍රමය. දෙවැනි ක්‍රමය තමයි ප්‍රාන්ත ආණ්ඩු සතු බලතල ව්‍යවස්ථාවෙන් නිශ්චිතව සඳහන් කරලා තියෙනවා. ඉතිරි සියලු බලතල මධ්‍යම ආණ්ඩුව සතුයි කියලා ලියලා තියෙනවා. උදාහරණයක් හැටියට කැනඩාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රාන්ත ආණ්ඩු වලට තියෙන බලතල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විස්තර කරලා ලියලා තියෙනවා. ඉතිරි සියලු බලතල මධ්‍යම ආණ්ඩුව සතුයි කියලා තියෙනවා. නමුත් එම බලතල විස්තර කරලා ලියලා නැහැ. තුන්වෙනි ක්‍රමය තමයි මධ්‍යම ආණ්ඩුවට හිමි බලතල ප්‍රාන්ත ආණ්ඩු වලට හිමි බලතල ව්‍යවස්ථාවෙන් නිශ්චිතව සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ එම ආණ්ඩු දෙකටම පොදුවේ භාවිතා කරන්න පුළුවන් සමගාමී බලතල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඉන්දියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මධ්‍යම ආණ්ඩුව සතු බලතලත් ප්‍රාන්ත ආණ්ඩු සතු බලතලත් මේ ආණ්ඩු දෙකම භාවිත කරන සමගාමී බලතලත් පැහැදිලිව ලියලා තියෙනවා ලිඛිතව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. ඒකට මේ විදිහට ක්‍රම තුනකට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දක්නට ලැබෙනවා සංධීය රාජ්‍ය තුල, සංධීය ආණ්ඩු ක්‍රම තුල. එතකොට අපි බලමු මේවායේ ලක්ෂණ. සංධීය ආණ්ඩු ක්‍රමවල ලක්ෂණ. පළවෙනි එක තමයි ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැම විටම ලිඛිතයි. ආණ්ඩුවට හිමිවන බලතල මොනවද කියලා නිශ්චිතව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට මධ්‍යම ආණ්ඩු ප්‍රාන්ත ආණ්ඩු අතර බලතල සම්බන්ධයෙන් ගැටුම් ඇති වෙන්නේ නැහැ. මෙහිම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලිඛිතව තියෙන නිසා. එතකොට සංධීය ආණ්ඩු ක්‍රමවල විශේෂම ලක්ෂණය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලිඛිත වීම. ඒකීය රාජ්‍යවල ඇතැම් රාජ්‍යවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලිඛිතයි. ඇතැම් රාජ්‍යවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අලිඛිතයි. ඇත්තටම කියනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන් ලිවිය යුත්තේ සංධීය ආණ්ඩු ක්‍රමවල. ඒකීය ආණ්ඩු ක්‍රමවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ලිඛිත හෝ අලිඛිත විය හැකියි. උදාහරණයක් හැටියට ඉන්දියාව, ඇමරිකාව, ස්විට්සර්ලන්තය වගේ සෑම සංධීය රාජ්‍යයක්ම ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් දක්නට ලැබෙනවා. ඊළඟ ලක්ෂණය තමයි අනම්‍ය ව්‍යවස්ථාවක් පැවතීම. අනම්‍යයි කියන්නේ පහසුවෙන් වෙනස් කළ නොහැකි. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. ඒක තමයි අනම්‍යයි කියලා කියන්නේ. ලේසියෙන් පහසුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. ඒකට මෙහෙම ලේසියෙන් පහසුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න හදලා තියනවා නම් පාලනය අවුල් වෙනවා. ඒ හින්දා සෑම සංධීය රාජ්‍යයකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනම්‍ය පදනමක රඳවලා තියෙනවා. උදාහරණයක් හැටියට ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා කොංග්‍රසයේ 3/2 අනුමැතියට අමතරව ප්‍රාන්ත 4/3ක අනුමැතිය අවශ්‍ය වෙනවා. සෑම රාජ්‍යයකම සෑම සංධීය රාජ්‍යයකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනම්‍යයි. පහසුවෙන් ලේසියෙන් වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ 3/2 බහුතරය සහ ජනමත විචාරණ කියන ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න නම්. ඊළඟ ලක්ෂණය තමයි ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් පැවතීම. සෑම සංධීය රාජ්‍යයකම මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයා අනිවාර්යයෙන්ම ද්විමාණ්ඩලික එකක් විය යුතුයි. ඒකට හේතුව වන්නේ සෑම ප්‍රාන්ත ආණ්ඩුවකටම
මධ්‍යම ආණ්ඩුව තුළ යම්කිසි නියෝජනයක් ලබා දිය යුතු වීම නිසා. එම නිසා ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයේ දෙවන මණ්ඩලයේ ප්‍රාන්ත නියෝජනය කරමින් ප්‍රාන්ත මට්ටමින් තෝරාගත් සමාජිකයන්ගෙන් සමන්විත වෙනවා. උදාහරණයක් හැටියට එක් ප්‍රාන්තයකින් දෙන්න බැගින් ප්‍රාන්ත 50ක් නියෝජනය කරමින් තෝරාගත් නියෝජිතයන් 100ක් ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලය තුල ඉන්නවා. ඒකට ඇමරිකාවේ ව්‍යවස්ථාදායකයෝ ද්විමාණ්ඩලිකයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව කියලා මණ්ඩල දෙකකින් යුක්ත වෙනවා. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒක මාණ්ඩලිකයි. පාර්ලිමේන්තුව පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ විදිහට. ඒකට සංධීය නියෝජනය, සංධීය රාජ්‍යවල නියෝජිතයන් මධ්‍යම ආණ්ඩුවට නියෝජනය වීම සඳහා අනිවාර්යෙන් දෙවන සභාවක් ව්‍යවස්ථාදායකය තුල ස්ථාපිත වෙලා තියෙනවා. සෑම රාජ්‍යයකම ව්‍යවස්ථාදායකය ද්විමාණ්ඩලිකයි සංධීය රාජ්‍යවල. උදාහරණ ඇමරිකාව, ඉන්දියාව, ස්විට්සර්ලන්තයේ ඔය විදිහට සෑම රාජ්‍යයකම දෙවන මණ්ඩලයක් තියෙනවා ව්‍යවස්ථාදායකයෙක්. ඊළඟට උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයක් දක්නට ලැබෙනවා. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතරත් ප්‍රාන්ත ආණ්ඩුව සහ මධ්‍යම ආණ්ඩුව අතරත් ඇතිවන ගැටුම් ඇතිවෙන්න ඉඩ තියෙනවා. මේ සියලු ගැටුම් පාලනය කරමින් සංධීය ක්‍රමයක් සාර්ථකව පවත්වාගෙන යාමේ වගකීම හිමිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය බලවත් උත්තරීතර ඒකකයක් හැටියට ගොඩනගලා තියෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය උත්තරීතරයි කියලා සඳහන් වෙනවා සෑම සංධීය රාජ්‍යයකම. උදාහරණ ඇමරිකාව, ඉන්දියාව ආදී සෑම සංධීය රාජ්‍යයකම ශ්‍රේෂ්ඨාධිකරණය උත්තරීතරත්වයෙන් සලකනවා. හේතුව තමයි මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර ගැටලු සහ ගැටුම් විසඳන එකම ආයතනයේ පද්ධතිය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය නිසා. කොට මේ විදිහට සංධීය ආණ්ඩු ක්‍රමවල ලක්ෂණ හඳුන්වලා දෙන්න පුළුවන්. පළවෙනි එක ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම, අනම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම, ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් පැවතීම, උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයක් පැවතීම කියලා. ඊළඟට අපි බලමු සංධීය ආණ්ඩු ක්‍රමවල වාසි. පළවෙනි එක තමයි ඒකාධිපති අත්නෝමතික පාලනයක් බිහිවිය නොහැකි වීම. මේකට හේතුව තමයි තල දෙකක ආණ්ඩු පිහිටවලා තියෙනවා. ඒකීය ක්‍රමයක නම් තනි මධ්‍යම ආණ්ඩුවක් පමණයි තියෙන්නේ. අවශ්‍ය නම් අත්නෝමතික විදියට ක්‍රියා කරන්න පුළුවන්. නමුත් සංධීය රාජ්‍යවල එහෙම කරන්න බෑ. මධ්‍යම ආණ්ඩුවට අමතරව ප්‍රාන්ත රාජ්‍ය ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යෙන් ප්‍රාන්ත ආණ්ඩු බලාගෙන ඉන්නවා මධ්‍යම ආණ්ඩුව මොනවද කරන්න කියලා. ඒ හින්දා අත්නෝමතික ඒකාධිපති පාලනයක් බිහි කරන්න හැකියාවක් නැහැ සංධීය රාජ්‍යවල. භූමි ප්‍රමාණය අතින් විශාල රාජ්‍ය සඳහා සුදුසු ක්‍රමය තමයි සංධීය ආණ්ඩු ක්‍රමය. ඒකට භූමි ප්‍රමාණය විශාල රාජ්‍ය කාර්යක්ෂමව පාලනය කරන්න තල දෙකක ආණ්ඩු පිහිටවන්න පුළුවන්. ඒ තමයි මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව. ප්‍රාන්ත ආණ්ඩු පිහිටවල මධ්‍යම ආණ්ඩුවට අනුගත කරගන්න පුළුවන්. ඒකට මේක වාසියක්. භූමි ප්‍රමාණය අතින් විශාල රාජ්‍ය පාලනය කරන්න සංධීය හදන්න පුළුවන්. ඊළඟ එක තමයි සුළු ජාතික අයිතිවාසිකම් මනමින් ආරක්ෂා වීම. ඒකට මහජාතියට අමතරව සුළු ජාතීන් ඉන්නවා නම් ඒ සුළු ජාතීන් සඳහා ප්‍රාන්ත ආණ්ඩු පිහිටවන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් කඩ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ ඒකීය ක්‍රමයකදී සුළු ජාතිය සහ මහජාතිය එකට විසීමේදී මහජාතිය අතින් සුළු ජාතීන්ට අයිතිවාසිකම් කඩවීම දක්නට ලැබෙනවා. එතකොට එතනදී අසාධාරණකම් සිද්ධ වෙන්න පුළුවන්. මෙහෙම සිද්ධ වෙන්නේ සංධීය රාජ්‍යවලදී. මොකද ප්‍රාන්ත මට්ටමින් සුළු ජාතීන් එක් එක් ප්‍රාන්තවලට අනුගත වෙලා ඉන්නවා. ඒතර මහජාතිය අතින් සුළු ජාතීන්ට අයිතිවාසිකම් කඩවීම දක්නට ලැබෙන්නේ නැහැ. ඊළඟ ලක්ෂණය තමයි ප්‍රාදේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම. ඒකට ඒකීය රාජ්‍යවලදී මේක කරන්න බෑ. නමුත් භූගෝලීය වශයෙන් විශාල සංධීය රාජ්‍යවලදී ප්‍රාදේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ප්‍රාන්ත රාජ්‍යවලට හැකියාව තියෙනවා. ඒකට භූගෝලීය අතින් විශාල රාජ්‍ය වල
ඒ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න හොඳම ක්‍රමය තමයි සංධීය රාජ්‍ය නිර්මාණය කිරීම. ඊළඟට බහුසංස්කෘතික රාජ්‍යයන්ට වඩා උචිත වීම. උදාහරණයක් ඇටියට ඉන්දියාව වගේ රටක බහුසංස්කෘතික රාජ්‍ය දක්නට ලැබෙනවා. ඉතින් ඉන්දියාව වඩා හොඳින් පාලනය කරනවා. නොයෙකුත් ප්‍රාන්ත 26ක් තියෙනවා. මේ ප්‍රාන්ත 26ට නොයෙකුත් ආගම් අනුව, ජාතීන් අනුව ජනගහනය ප්‍රාන්ත රාජ්‍ය වලට ඒක රාශී කරලා තියෙනවා. එතකොට ඉතා කාර්යක්ෂමව පාලනය කරන්න පුළුවන් මහා ආණ්ඩුවට. ඒකට සංධීය ක්‍රමය ඉතා යෝග්‍ය වෙනවා බහුසංස්කෘතික රාජ්‍යයන් හට. හරි. ඒකට සංධීය ක්‍රමවල වාසි මම නැවත සඳහන් කරනවා. ඒකාධිපති අත්නෝමතික පාලනයක් බිහිවිය නොහැකි වීම, භූමි ප්‍රමාණය අතින් විශාල රාජ්‍ය සඳහා සුදුසු වීම, සුළු ජාතික අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා වීම, ප්‍රාදේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි වීම, බහුසංස්කෘතික රාජ්‍යයන්ට වඩා උචිත වීම. ඊළඟට සංධීය ක්‍රමවල අවාසි සලකලා බලමු. එහිදී පළවෙනි එක තමයි කාර්යක්ෂම පාලනයක් ගෙන යා නොහැකි වීම. හරි. එතකොට ඒකීය ක්‍රමයකදී නම් තනි මධ්‍යම ආණ්ඩුවක් පමණයි පාලන කටයුතු සිද්ධ කරන්නේ. එහිදී කාර්යක්ෂම පාලනයක් ගෙන යා හැකි වෙනවා. සංධීය ආණ්ඩු ක්‍රමවල කාර්යක්ෂම පාලනයක් ගෙන යන්න බැහැ. මොකද ප්‍රාන්ත ආණ්ඩු තියෙනවා. ඒකට මධ්‍යම ආණ්ඩුව යම්කිසි කාරණාවකට එකඟත්වයේ පවතුවත් ප්‍රාන්ත ආණ්ඩු ඒවට එකඟත්වය නැති වෙන්න පුළුවන්. එතකොට පාලන කටයුතු අකාර්යක්ෂම වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කියනවා නම් අපේ ලංකා රාජ්‍යයේ පහුගිය කාලේ යුද්ධයක් තිබ්බා. ඒකට ඒ යුද්ධයේදී ඉන්දියාවේ මධ්‍යම රාජ්‍ය ලංකාවත් එක්ක සුහදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. නමුත් ඇතැම් ප්‍රාන්ත රාජ්‍ය ලංකා රාජ්‍යයත් එක්ක විරෝධයක් තිබ්බා. එතකොට මධ්‍යම ආණ්ඩුවට සමහර විට පූර්ණව යම්කිසි දේවල් වලට එකඟ වෙන්න බෑ. මොකද ප්‍රාන්ත රාජ්‍ය ඒකට අකමැති නම්. ඒ හින්දා අභ්‍යන්තර පාලනය අවුල් වෙන්න පුළුවන්, අකාර්යක්ෂම වෙන්න පුළුවන් සංධීය රාජ්‍යවල. ඒක සංධීය රාජ්‍ය එකතකට අවාසියක් විදියට සලකන්න පුළුවන්. ඊළඟ කාරණාව ජනතාවට වග කියන්නේ කවුරුන්ද යන්න පැහැදිලි නොවීම. එතකොට මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩු කියන කල දෙකක ආණ්ඩු තියෙනකොට යම් කාරණාවලදී මධ්‍යම ආණ්ඩුවද වග කියන්න ඕන, ප්‍රාන්ත ආණ්ඩුවද වග කියන්න ඕන කියලා නිශ්චිත කරගන්න බෑ. එතකොට එහෙම වුණාමත් පාලනය අවුල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකීය රාජ්‍යවල තනි පාලන ව්‍යුහයක් තියෙන නිසා අනිවාර්යෙන් ජනතාවට වග කියන්න ඕනේ මධ්‍යම ආණ්ඩුව පමණයි. එතකොට සංධීය රාජ්‍යවල අවාසියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් ජනතාවට වග කියන්නේ කවුරුන්ද යන්න නිශ්චිතව නැතිවීම. ඊළඟ ලක්ෂණය තමයි විශාල මුදලක් පාලන කටයුතු සඳහා වැයවීම. සංධීය රාජ්‍යවල අවාසියක් විශාල මුදලක් පාලන කටයුතු වලට වැය වෙනවා. ඒ කියන්නේ ප්‍රාන්ත රාජ්‍ය නියෝජන නඩත්තු කරන්න ඕනේ. එම රාජ්‍යවල තියෙන ව්‍යවස්ථාදායක විධායක අධිකරණ. මේවායි නඩත්තුව සඳහා විශාල මුදලක් වැය වෙනවා. නමුත් ඒකීය රාජ්‍යවල තියෙන තනි පාලන ව්‍යුහයක්. තනි ව්‍යවස්ථාදායකයක්, තනි විධායකයක්, තනි අධිකරණයක්. මේවා පාලනය කරන්න ප්‍රාන්ත රාජ්‍ය නැති නිසා ඊතරම් මුදලක් වැය වෙන්නේ නැහැ. නමුත් සංධීය රාජ්‍යවල තල දෙකක ආණ්ඩු පවතින නිසා ඒවා නඩත්තුව සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒක අවාසියක් විදියට සලකන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැකි වීම. එතකොට මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් මහා ආණ්ඩුවත් එක්ක ප්‍රාන්ත ආණ්ඩු එකඟ වෙන්නේ නැහැ. එහෙම එකඟ වෙන්නේ නැති අවස්ථාවලදී අභ්‍යන්තර වශයෙන් දේශපාලන අස්ථාවර තත්ත්ව මුහුණ දෙන්න වෙනවා සංධීය රාජ්‍ය. එතකොට සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැකි වීමත් සංධීය රාජ්‍යවල අවාසි. මම නැවත සඳහන් කරනවා සංධීය රාජ්‍යවල අවාසි කාර්යක්ෂම පාලනයක් ගෙන යා නොහැකි වීම, ජනතාවට වග කියන්නේ කවුරුන්ද යන්න පැහැදිලි නොවීම, විශාල මුදලක් පාලන කටයුතු සඳහා වැයවීම, සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැකි වීම.
හරි ඊළඟට බලමු ඒකීය ක්‍රමයක් සහ සංධීය ක්‍රමයක් අතර දක්නට ලැබෙන වෙනස. පළවෙනි එක තමයි ඒකීය රාජ්‍යයකදී බලය බෙදා හැරීමක් සිදු නොවන අතර සංධීය රාජ්‍යවලදී බලය බෙදා හැරීමක් සිදු වෙනවා. මේක මේ විදිහට සාරාංශ කරන්න පුළුවන්. ඒකීය රාජ්‍යවල බලය බෙදා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද තනි පාලන ව්‍යුහයක් තියෙන්නේ. නමුත් සංධීය රාජ්‍යවල තල දෙකක ආණ්ඩු තියෙන නිසා බලය බෙදා හැරලා තියෙන්නේ ප්‍රාන්ත ආණ්ඩු සඳහා. ඊළඟ ලක්ෂණය තමයි සංධීය රාජ්‍යයක ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ලිඛිත වෙනවා. නමුත් ඒකීය රාජ්‍යවල ව්‍යවස්ථාව ලිඛිත හෝ අලිඛිත විය හැකිය. සංධීය රාජ්‍යවල පාලනය ඉතා සංකීර්ණ පාලන ව්‍යුහයක් තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලිඛිත වෙන්න ඕනේ. නමුත් ඒකීය රාජ්‍යවල තරම් සංකීර්ණ පාලන ව්‍යුහයක් නැහැ. කුඩා රාජ්‍ය තියෙන්නේ. එම නිසා ඇතැම් විට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලිඛිත හෝ ඇතැම් විට අලිඛිත වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලිඛිතයි. නමුත් බ්‍රිතාන්‍යත් ඒකීය ක්‍රමයක් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අලිඛිතයි. නමුත් සෑම සංධීය රාජ්‍යයකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලිඛිතයි. ඊළඟ ලක්ෂණය තමයි සංධීය රාජ්‍යයක ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම අනම්‍ය වන අතර ඒකීය රාජ්‍යවල ව්‍යවස්ථාව නම්‍ය හෝ අනම්‍ය විය හැකිය. එතකොට සංධීය රාජ්‍යයක පහසුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. අපි ඒක හඳුන්වනවා අනම්‍යයි කියලා. සංධීය රාජ්‍යයක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය සහ ජනමත විචාරණය කියන දෙකම අවශ්‍යයි. නමුත් ඒකීය රාජ්‍යවල එහෙම නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නම්‍ය හෝ අනම්‍ය වෙන්න පුළුවන්. ලේසියෙන් වෙනස් කරන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. උදාහරණයක් ඇටියට ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනම්‍යයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය සහ ජනමත විචාරණය කියන දෙකම අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඕනේ. නමුත් බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව නම්‍යයි සාමාන්‍ය බහුතරයෙන්ුත් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්. කොට මේ විදිහට සංධීය රාජ්‍යයක අනිවාර්යෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනම්‍ය පදනමක රඳවලා තියෙන හේතුව තමයි පාලනය අවුල් වෙන්නේ නැති වෙන්න. පාලනය අභ්‍යන්තර පාලනය ගැටුමකින් තොරව ගෙන යන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලන කටයුතු සිද්ධ වෙන්න ඕනේ. එම නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉතා පහසුවෙන් වෙනස් කරන්න බැරි විදිහට අනම්‍ය පදනමක රඳවලා තියෙනවා. නමුත් ඒකීය රාජ්‍යවල එම අවශ්‍යතාවය නැහැ. නම්‍ය හෝ අනම්‍ය විය හැකියි. ඊළඟ ලක්ෂණය තමයි සංධීය රාජ්‍යයක ව්‍යවස්ථාදායකයා අනිවාර්යයෙන්ම ද්විමාණ්ඩලික වෙන්න ඕනේ. ඒකීය රාජ්‍යවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒක මාණ්ඩලික හෝ ද්විමාණ්ඩලික විය හැකියි. ඒකට ප්‍රාන්ත ආණ්ඩු වලට මෙන්න ආණ්ඩුව නියෝජනය ආණ්ඩුවට නියෝජනයක් ලබා දෙන්න ඕන ප්‍රාන්ත ආණ්ඩුවල. එතකොට සංධීය රාජ්‍යයක් අනිවාර්යයෙන්ම ද්විමාණ්ඩලික වෙන්න ඕනේ. මොකද ප්‍රාන්ත රාජ්‍යවල නියෝජිතයන් මධ්‍යම ආණ්ඩුවේ නියෝජනය වෙන්න ඕනේ. එම නිසා අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාදායකයා ද්විමාණ්ඩලික විදියට සකස් කරනවා. නමුත් ඒකීය රාජ්‍ය මෙහෙම අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩු ක්‍රම මධ්‍යම ආණ්ඩු ප්‍රාන්ත ආණ්ඩු නොමැති නිසා අනිවාර්යයෙන්ම මධ්‍යම ආණ්ඩුව පමණක් පාලන කටයුතු සිදු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඒකීය රාජ්‍යයක් වන බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකයේ ද්විමාණ්ඩලික වන අතර ලංකා ව්‍යවස්ථාදායකයේ ඒකමාණ්ඩලිකයි. ඒකීය රාජ්‍යයක් වුණත් බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකයේ ද්විමාණ්ඩලිකයි. ඒකට අනිවාර්යයෙන්ම ද්විමාණ්ඩලික විය යුතු නැහැ ඒකීය රාජ්‍ය. නමුත් සංධීය රාජ්‍ය අනිවාර්යයෙන්ම ද්විමාණ්ඩලික විය යුතුයි. ඊළඟ ලක්ෂණය තමයි සංධීය රාජ්‍යයක අධිකරණය අනිවාර්යයෙන්ම උත්තරීතර විය යුතු. නමුත් ඒකීය රාජ්‍යයක අධිකරණය උත්තරීතර වීම හෝ නොවීමට ඉඩ ඇත. එතකොට සංධීය රාජ්‍යයක අභ්‍යන්තර පාලනයේ මධ්‍යම සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒතකොට එම ගැටුම් ඇති වුණොත් ඒවා විසඳන්න ආයතනයක් තියෙනවා. ඒ ආයතනය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය.
අනිවාර්යෙන් ශ්‍රේෂ්ඨාධිකරණේ උත්තරීතර වෙන්න ඕන. නමුත් ඒකීය රාජ්‍යවල සංකීර්ණ පාලන ව්‍යුහ නොමැති නිසා පාලනයේ පහසු නිසා ගැටුම් ඇතිවීම අවම නිසා අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්තරීතර විය යුතු නැහැ. උදාහරණයක් හැටියට ඒකීය රාජ්‍යයක් වන බ්‍රිතාන්‍ය අධිකරණයට වඩා ලංකාවේ අධිකරණ පද්ධතිය බලවත්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකීය රාජ්‍යවල උත්තරීතර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි. නැවත මම සඳහන් කරනවා ඒකීය ආණ්ඩු ක්‍රමයක් සහ සංධීය ආණ්ඩු ක්‍රමයක් අතර ඇති වෙනස්කම් පළවෙනි එක තමයි ඒකීය රාජ්‍යයකදී බලය බෙදා හැරීමක් සිදු නොවන අතර සංධීය රාජ්‍යයකදී බලය බෙදා හැරීමක් සිදුවීම. සංධීය රාජ්‍යයක ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ලිඛිත විය නමුත් ඒකීය රාජ්‍යයක ව්‍යවස්ථාව ලිඛිත හෝ අලිඛිත විය හැකි වීම. සංධීය රාජ්‍යයක ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම අනම්‍ය වන නමුත් ඒකීය රාජ්‍යයක ව්‍යවස්ථාව නම්‍ය හෝ අනම්‍ය විය හැකිය. සංධීය රාජ්‍යයක ව්‍යවස්ථාදායකය අනිවාර්යයෙන්ම ද්විමාණ්ඩලික විය යුතු අතර ඒකීය රාජ්‍යයක ව්‍යවස්ථාව ඒක මාණ්ඩලික හෝ ද්විමාණ්ඩලික විය හැකිය. සංධීය රාජ්‍යයක අධිකරණය අනිවාර්යයෙන්ම උත්තරීතර විය යුතු අතර ඒකීය රාජ්‍යයක ඒකීය පාලන ක්‍රමයක අධිකරණයේ උත්තරීතර වීම හෝ නොවීමට ඉඩ ඇත. හරි, ඊළඟ ආණ්ඩු ක්‍රමයට අපි යනවා. ඒ තමයි අර්ධ සංධීය ආණ්ඩු ක්‍රම. මෙහිදී ඒකීය ආණ්ඩු ක්‍රමයක් සතු ලක්ෂණ සහ සංධීය ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ යන දෙකම එක විට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඉන්දියාව. විත්ත ආණ්ඩු ආයතන ක්‍රමයක් සහ ව්‍යවස්ථාවේ උත්තරීතර භාවයක් යන ලක්ෂණ දක්නට ලැබෙනවා. ඒවා සංධීය ලක්ෂණ. එතකොට ඒකීය පුරවැසි භාවය, නිල බල ක්‍රමයේ ආධිපත්‍ය මේ සියල්ලටම ඉහළින් මධ්‍යම ආණ්ඩුවට විශාල බලතල ප්‍රමාණයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අත්පත් කර දීම අර්ධ සංධීය ආණ්ඩුවල දක්නට ලැබෙනවා. ඉන්දියාවේ බලතල බෙදීම විමර්ශනය කරන විට පැහැදිලි වන්නේ එරට ව්‍යවස්ථාව මධ්‍යම ආණ්ඩුවට පක්ෂපාත අයුරින් ක්‍රියා කර ඇති බව. උදාහරණයක් හැටියට හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ප්‍රාන්ත ආණ්ඩුවලට විශේෂ ලයිස්තු සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට නීති සම්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුවල විධායක බලතල පාලනය කරන්න පුළුවන්. එම නිසා හදිසි අවස්ථාවලදී ඉන්දියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒකීය රාජ්‍යයක ගති ලක්ෂණ පෙන්වු කරනවා. හදිසි අවස්ථා වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ජාතික හදිසි අවස්ථාව. ඒ කියන්නේ ඉන්දියාව බාහිර අභ්‍යන්තර කැළඹීමකදී ව්‍යවස්ථාවේ 352 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. දෙවැනි එක තමයි ප්‍රාන්ත හදිසි අවස්ථාව. යම් ප්‍රාන්තයක ව්‍යවස්ථා යාන්ත්‍රණයේ බිඳ වැටුණු විට අවස්ථාවක ව්‍යවස්ථාවේ 356 වගන්තිය යටතේ ජනාධිපතිට හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මූල්‍ය හදිසි අවස්ථාව. ඉන්දියාවේ මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් ඇති වුණාම ව්‍යවස්ථාවේ 360 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. සාමාන්‍ය කාලවලදී මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත අනුමැතියකින් තොරව සරල බහුතරයකින් නව ප්‍රාන්ත පිළිගැනීම හෝ ප්‍රාන්තවල දේශ සීමා වෙනස් කරන්න පුළුවන්. ඇමරිකානු ව්‍යවස්ථාව සම්භාව්‍ය ෆෙඩරල් ආකෘතියක් ලෙසින් විස්තර කරනවා කේ.සී. වියර් කියන ඉන්දියානු ව්‍යවස්ථාව හඳුන්වලා දුන්න පුද්ගලයා. එතකොට ඉන්දියාව අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් විදිහට කේ.සී. වියර් සඳහන් කරලා තියෙනවා. ඊළඟ අවස්ථාව තමයි සහ සංධීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ආණ්ඩු ක්‍රම. එතකොට සහ සංධීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ ඒකීය ආණ්ඩු ක්‍රමයටත් සංධීය ආණ්ඩු ක්‍රමයටත් අතරමැදි මට්ටමේ ආණ්ඩු ක්‍රම. නැතහොත් ඒකීය ක්‍රමයකට වඩා තරමක් ඉදිරියට ගිය සංධීය ක්‍රමයකට වඩා තරමක් පසුපසට පැමිණි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සහ සංධීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හැටියට සැලකනවා. උදාහරණයක් හැටියට 1776 සිට
1787 දක්වා ඇමරිකාවේ පැවතුණු සහසන්ධීය ආණ්ඩු ක්‍රමය 1791 සිට 1848 දක්වා ස්විට්සර්ලන්තයේ සහසන්ධීය ආණ්ඩු ක්‍රමය සඳහන් කරන්න පුළුවන්. සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක් පිහිටුවා ගන්නේ ස්වාධීන නිදහස් දේශපාලන ඒකක ගණනාවක් එකට එකතු වී තිබීම. යම් යම් අංශවලදී පමණක් එකට එකතු වී තනි රාජ්‍යයක් විදියට ක්‍රියා කරනවා ඇතැම් විට. අනෙකුත් අංශවලදී වෙන්වෙන් ස්වාධීනව කටයුතු කිරීමට හැකිවන අයුරින් සහසන්ධීය ක්‍රමයක් පිහිටුවා ගන්නවා. බොහෝ විට ආරක්ෂාව, මුදල්, වෙළඳාම්, විදේශ කටයුතු වැනි යම් යම් අංශවලදී පමණක් තනි ව්‍යවස්ථාදායකයක් විදිහට කටයුතු කරන අතර අනෙකුත් අංශවලදී වෙන්වෙන් විදිහට ක්‍රියා කරනවා. සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක ඇති ප්‍රධානතම ගුණාංගය වන්නේ එය ඊටාම අස්ථාවර ලිහිල් දුර්වල දේශපාලන ක්‍රමයක් වීම. මන්දයක් සහසන්ධීය පාලන ක්‍රමයක් ගොඩනැගී ඇත්තේ ස්වාධීන නිදහස් දේශපාලන ඒකක එකතු වීමෙන්. මෙවැනි සහසන්ධීය පාලනයක් පිළිකර ගැනීමෙන් ඔවුන්ගේ නිදහසට ස්වාධීනත්වයට කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා Tamanට අවශ්‍ය ඕනෑම මොහොතක මෙම සහසන්ධීය ආණ්ඩු ක්‍රමය පාලනයෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. එන මධ්‍යම ආණ්ඩුවෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. මේ නිසා සහසන්ධීය ක්‍රමයක් සාවර ශක්තිමත් පාලන ක්‍රමයක් විදිහට හඳුන්වලා දෙන්න බෑ. හැම විටම අස්ථාවර ක්‍රමයක් තමයි සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ. සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක පවතින අස්ථාවරභාවය නිසා එක්කෝ ඒ මුළුමනින්ම වෙන්වෙන් කොටස් ලෙස විසිර යාමක් එහෙම නැත්නම් සන්ධීය ක්‍රමයක් පිහිටුවීමක් සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට 1787 දී එතෙක් පැවති සහසන්ධීය ක්‍රමය ඉවත් කරලා සන්ධීය ක්‍රමයක් පිහිටුවා ගන්නවා ඇමරිකාවේ ජනපදවල. 1848 දී එතෙක් පැවති සහසන්ධීය ක්‍රමය වෙනුවට සන්ධීය ක්‍රමයක් පිහිටුවා ගන්නවා ස්විට්සර්ලන්තයේ කැන්ටන ක්‍රියාත්මක කරලා. එතකොට ප්‍රාන්ත රාජ්‍යයන්ට තම ස්වාධිපත්‍ය බලය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගනිමින් සමහර කරුණු සම්බන්ධයෙන් පමණක් එක්සත් වී ක්‍රියා කරන්න හැකියාව තියෙනවා. එහිදී ශක්තිමත් ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමයක් සහ දුර්වල මධ්‍යම ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. අස්ථාවර ආණ්ඩු බිහිවීම දුර්වලතාවයක් මේකේ තියෙන. එතකොට ව්‍යවස්ථානුකූල විධිවිධාන රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. හරි, මේ විදිහට ආණ්ඩු ක්‍රම බෙදා වෙන් කරන්න පුළුවන් බලය බෙදීම අනුව. ඒ තමයි ඒකීය ආණ්ඩු ක්‍රම, සංධීය ආණ්ඩු ක්‍රම සහ සංධීය ආණ්ඩු ක්‍රම, අර්ධ සංධීය ආණ්ඩු ක්‍රම විදිහට. එතකොට මේකෙදි ප්‍රශ්න එන්න පුළුවන් ඒකීය ක්‍රමයක් හරි සංධීය ක්‍රමයක් හරි ගැන, එහෙම නැත්නම් සංධීය ක්‍රමයක් ගැන. මෙහිදී කියන්න ඕන දේ තමයි පිළිතුරු ලිවීමේදී මේ ගොඩක් වෙලාවට ඒකීය ක්‍රමයක් ගැන ලියන්න આવොත් සංධීය ක්‍රමයක් එක්ක සංසන්දනය කරලා ලිවීමෙන් වැඩිපුර ලකුණු ගන්න පුළුවන්. එතකොට හිතන්නේ එම ළමයා ගොඩක් කරුණු අධ්‍යයනය කරලා තියෙනවා කියලා. ඒකට සංධීය ක්‍රමයක් ගැන ලියන්න આવොත් ඒක ඒකීය ක්‍රමයක් එක්ක සංසන්දනය කරලා ලියනකොට වඩා පැහැදිලිව උත්තරේ ගොනු කරගන්න පුළුවන්.